උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා පන්නිපිටියේ පදිංචි විශේෂඥ වෛද්‍ය යුවලක් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් සසර දුක් නිමා කර මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් දැකීමට වෙරදරන සියල්ලන් මහට ධර්මදේශනයෙන් ජනිත වන්නා වූ කුසල ශක්තිය හේතු උපනිශ්‍රය වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. කතමාචානන්ද පහන සංඥා ඉදානන්ද බික්ඛු uppannam kama vitakkam uppannam vyapada vitakkam uppannam vihinsa vitakkam nadivaseeti pajahati vinodeti vyanti karoti anabhavam gameti iti. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරනා විවුල ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා අවකාශය උදාගත් සදහැවතුනි, ආරාධනය කරන යුවල මෙසේ ඇරුමක් කරනවා. නිවනේ අසිරිමත් බව ගිරිමානන්ද සූත්‍රයේ ආශ්‍රයෙන් තවදුරටත් පැහැදිලි කර දෙනෙමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එසේත් නැතිනම් මේ මොහොතේ සසරට බැඳෙන අයුරු සහ එම මොහොතේම සසරින් මිදෙන අයුරු තවදුරටත් පැහැදිලි කර දීම සඳහා ස්වාමින් වහන්සේට කැමැති පරිදි දේශනාවක් කර දෙන මෙන් ඉතා ගෞරවයෙන් ආරාධනා කරමු. සදහැවතුනි, හිතවතුනි, මං හිතන්නේ මාසයක් දෙකකට පෙර වගේ මම මේ අනිත්‍ය සංඥා කියන වචනේ ඔස්සේ ධර්ම දේශනාවක් කළා. ඉදිරි සංඥා ඔස්සේ ධර්ම දේශනා කරන අදහස තිබුණත් තවත් දේශකින් වහන්සේ නමක් මේ පිළිබඳ බාර අරන් තිබුණ නිසා අපි මේ මොහොතකට කල් දමා නිහඬව හිටියා. දැන් මේ ඉල්ලීම් දෙකම ඉටු කරන්න මම යන්නේ. ඒ කියන්නේ ගිරිමානන්ද සූත්‍රයේ ඔක්කොම කියන්න පැය 10යි තව 10යි 20ක් විතර වන වෙයි. මොකද ආනාපාන සතිය විග්‍රහ කරන්නම ගොඩක් ඕනනේ. නමුත් මේ ඔක්කොම ඕන නෑ. මේ සේරම කරා කියන එක නෙමෙයි මේකෙන් කියවෙන්නේ. ඒ හැම එකක් තුළම පෙන්වන දෙයක් තියෙනවා. ඒ ඕන එකක් තුළ ඒක තිබෙනවා. එකක් තේරුම් ගත්තම ඇති. ඒ එකක් තේරුම් ගැනීම ඔබගේ මේ දෙවෙනි ඉල්ලීමට අර්ථ මෙම මොහොතේ සසරට බැඳීම හා සසරෙන් මිදීම කියන කාරණාවත් ඒක දැක ගන්න තමයි ඕන වෙන්නේ. බැඳීම දැක්කනම් මිදීම කරන්න තමයි තියෙන්නේ. බැඳීම තමයි ප්‍රමාදය කියන්නේ. බැඳීම දකින්න නැති එක තමයි පෘථග්ජන භාවය කියලා කියන්නේ. බැඳීම තේරුණා නම් ඊට පස්සේ තවදුරටත් බැඳෙන්න ඕන කමක් නැහැ. නමුත් ඒකට ඊට පස්සේ මිදෙන්න බුදුන් වහන්සේ වදාළ පාරක් නැත්නම් උත්සාහයක් වීරියක් තියෙනවා. ඒකෙන් තමයි මිදීම ආරම්භ වෙන්නේ. නැතුව තනියෙන් කෙනෙකුට මිදෙන්න බෑ. ඒකට තමයි තථාගතයන් වහන්සේ අපමාදෝ අමත පදම් පමාදෝ මච්චුනෝ පදම් කියලා තියෙන සිහියෙන් කටයුතු කිරීම කියලාද අප්‍රමාද වෙන්න පුළුවන් නම් ඔබට බැඳීම වෙනුවට මිදෙමින් ඒ අසරිමත් වීමට ඒ මොහොතේමපත් වෙන්න පුළුවන්. දැන් මේ පිළිබඳව කරක් තිස්සේ කරුණු පැහැදිලි කිරීම තුළ හිත ඇතුළත තිබෙනා වූ අත්දැකීමයි පැහැදිලි අවබෝධයයි මේ කිසි ගැටලුවක් නැතුව ගලපන්නේ. නැත්තම් මේ සමාජයට කොතරම් බරපතල දේවල්ද මේවා. ආත්ම ගානක් පෙරම් පුරන්න ඕන දේවල්, හිතන්නවත් බැරි දේවල්, ඇසිස්මස්ලේ හුඟක් දන් දෙන්න දෝන දේවල්, තව කොතරම් කරන්න බැරි දේවල් අපි ඔළුව පිට පටවලා මේක ඈත් කරලා තියෙනවද? නමුත් ඒ තරම් අපහසු දෙයක් නෑ. ඒ නිසා මම අද මේන් එකක් තෝරාගත්තා. මේ පැයට පුළුවන්කමක් තියෙන එකක් පැහැදිලි කරන්න විතරයි. ඒ එක තුල අර ඔබේ ඉල්ලු මේ මොහොතේ සසරට බැඳෙන එකත් මෙදෙන එකත් දෙකමත් තියෙනවා. ඒ වගේම ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් අසිරිමත් පැහැදිලි කිරීමක් තියෙනවා එක කරුණක් මගින් පමණක්. තවත් ආරාධිත බෞතුන් ඉල්ලුවොත් එහෙම ඉදිරි කරුණු වල ඉදිරියට තවත් පැහැදිලි කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ ඔස්සේ යමු. දැන් මේ මම ගත්ත එක අංක 5. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට තමයි මේක පැහැදිලි කරන්නේ. මොකද්ද මේ? ප්‍රහාණය කරන ආකාරය.
දැන් ප්‍රහාණය කරන ආකාරයට යන්න පුළුවන් වෙන්නේ බැඳෙන ආකාරය ඉගෙන ගන්න අයට. එහෙම නැතුව ප්‍රහාණයක් බෑනේ. එතකොට මූලික දැනුම තියෙන්න වෙනවා බැඳෙන ආකාරය සහ බැඳිලා ඉන්න ආකාරය අපි. සසරට බැඳිලා සංයෝජන වෙලා ඉන්න ආකාරය. දැන් මේ පහන සංඥාවේ ආකාරයට නම් මා දකිනවා බැඳිලා ඉන්නේ ආකාර තුනකින්. අනන්ත සංසාරේත් බෞද්ධ වේවා මේ ජීවිතෙත් ඉපදිලා මේ බුදු පියාණන් වහන්සේගේ මේ ප්‍රහාණ මාර්ගයට අවතීර්ණ වෙන්න බැරි තාක්කල් ඕන කෙනෙකුට ඕන ආගමක් තුළ ඕන ශික්ෂාපදයක් තුළ පෘථග්ජන භාවය තුළ පහන වෙනුවට වර්ධන සංඥා තමයි ක්‍රියාත්මක වෙන්නේ. වර්ධන නැත්නම් වඩන ඕන එකක්. වැඩෙන සංඥාවේ තමයි ඉන්නේ. අන්නේ වැඩෙන සංඥාවේ යනවට තමයි අනුසෝතගාමී කියලා කියන්නේ. එතකොට ආර්ය මාර්ගයේ ප්‍රවිෂ්ඨ වීම තමයි පටිසෝතගාමී වෙනවා කියලා කියන්නේ. එහෙනම් එකතු කරනවා වෙනුවට අස් කරන්න පටන් ගන්න ඕනේ. දැන් මේ සඳහා මූලික දැනුම කුමක්ද? අපි හැමෝම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි මගේ පුරුදු වචන වලින් කියනවා නම් මෞකසින් බිවි ජීවිතාසානය දක්වා මේ යන ලෝකෙට පේන පුද්ගලයෝ. නව පුද්ගලයෝ මෞකසින් එකවරක් ඉපදලා ජීවිතාසානයේ මිය ගියාට මොහොතක් පාසා මේ යන බව ඔබ තුලින් තේරුම් ගන්න. අපි කියමු කිලෝමීටර් 100ක් යනවායි කියලා. අඩිය මාරු කරමින් නම් යන්නේ අඩියෙන් අඩියට යන්නේ. එතකොට ඒ අඩිය ඇරුණාම ගත වෙච්ච පැත්තෙත් පුද්ගලයා නැහැ අනාගත පැත්තෙත් පුද්ගලයා නැහැ. අනිවාර්ය අපේ ජීවිතෙත් ගත වෙන්නේ මේ මොහොතේ. අතීතේ පැත්තක් මතක් කරගන්න පුළුවනි ආපහු යන්න බෑ. අනාගතේ පැත්තක් සිහින මවන්න පුළුවනි පනින්න බෑ. හෙටට පැනලා යන්න බෑ. ගෙවෙන්නේ වර්තමාන මොහොතමයි. මේ වර්තමාන මොහොත කොයි වගේද ක්‍රියාත්මක වෙන්නේ? ඒ පිළිබඳව අපට අවබෝධයක් තියෙන්න ඕන. එතකොට වර්තමාන මොහොත ක්‍රියාත්මක වෙන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ සිතින්. නින්ද හැරුණ විට. ඒ වයින් ගන්නා වූ අරමුණක් තුල තමයි අපි දිවි ගවන්නේ. ඊට අමතරව මේක තවත් පැත්තක් තියෙනවා. මේ දොරවල් හයට අදාළ කර්තව්‍ය කරනු ලබන්නේ තවත් ඉරියව් හතරක් තුල. ඔබ නිරීක්ෂණය කරලා ඇත්ත දැනගන්න. පොත පිළිගන්න එපා. ඒ මොහොතේ ඔබ ඉන්නේ සිටගෙන. නොමැතිනම් වාඩි වී. නොමැතිනම් දෙපා මාරු කරමින්. නොමැතිනම් දිගාවි. යහනක දිගාවි, මෙත් පුටුවක දිගාවි. අර ඉඳගෙන ඉන්න එකට පුටුවක් වෙන්න පුළුවන්, ගුවන් යානයක් වෙන්න පුළුවන්, මේ විම වෙන්න පුළුවන්, කෝක හරි. ඒ කියන්නේ මනුස්සයින්ට මේ සතර ඉරියව්ව ඇර පවත්තන්න ඉරියව්වක් නැහැ. ඒ සතර ඉරියව්වෙන් එකක ඉන්න බව ඔබ දැන් දන්නවා. දැන් ඊළඟට ඔබට වෙන්නේ මොකද්ද? ඔබේ අවධානය චිත්‍රපටයක් නැරඹීමද, ගීතයක් සවන් දීමද, ආහාර ගැනීමද, දිගාවී කල්පනා කිරීමද, නැත්නම් ලියුමක් ලියන එකද? ආදී කර්තව්‍ය. ඒ කර්තව්‍ය තහනම් නැහැ. ඔබ මේ සමාජයට ඇවිත් ඉන්නවා. ඔබ සමාජයට මෙහෙවරක් කරන්න බැඳී ඉන්නවා. ඒකට ඔබට දීමනාවක් හම්බ වෙනවා. ඔයාට පස්සෙන් ජීවන දීමනා. එසේ නොමැතිනම් ඊට අදාළ ජීවනෝපායක් සකසා ගන්න සිද්ධ වෙනවා. දරුවෙක් ඉපදිලා හැදෙන්නේ වැඩෙන්නේ, පාසල් අධ්‍යාපනය ලබන්නේ ඉන්පසු මේ ජීවනෝපාය සලසා ගැනීම සඳහා. මොකද කරුණක් කියන්නම් කවදත් නොවන බොරු ඉපදුණු කෙනා ජීවත් වෙයි මැරෙනතුරු. ඒකනේ ලෝකෙට පේන දේ. එතෙක් ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රත්‍යපහසෝ සිව්පස්සේ නමින් නම් කරනු ලබනවා. ලංකාවේ ලෝකෙ කොතනක හිටියත් මේ ප්‍රත්‍යපහසුව සපයා ගන්න වෙනවා. එතකොට ඒක උපයා ගන්න වෙනවා. ඒ සඳහා කාලය කැප කරන්න වෙනවා. නමුත් මෙන්න මේ උපයා ගන්න ගත කරන ජීවිතේ ගත වෙන්නේ ඔබට අවුරුදු ගණන් වශයෙන් පෙනුනට, දවස් ගණන් වශයෙන් පෙනුනට මොහොතක් පාසා. ඒක තමයි අපි මේ බෙදලා බලනවායි කියලා කියන්නේ. විභජ්‍යවාද කියන වචනකුත් තියෙනවානේ සම්බුදුදහමට. බෙදලා බලුවාම අපි මොහොතක් පාසා ගත කරන්නේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ අරමුණක් ඔස්සේ.
නමුත් මේ සාමාන්‍ය ජනතාව මේක ගත කරන්න යාම තුළ මෙමත් එක්කලා ඇති කරගන්නා වූ වරදක් තියෙනවා. ඒක වරදින බව දන්නෙත් නැහැ. ඒ නිසා දුක් ගෙනත් දෙන බව තේරෙන්නෙත් නැහැ පෘථග්ජන සමාජයට. එතකොට මේ කාරණාවලදී පළමුව ඇලීමක් ඇති වෙනවා. දෙවනුව ඇලීමට නැතුණුත් ගැටීමක් ඇති වෙනවා. ඒක තව ටික දුර ගියොත් එහෙම ඊට වඩා විශාල ප්‍රමාණයක ප්‍රතික්‍රියාවකටත් යනවා. මේක ළමා කල පටන්ම දරුවෙකුගේ ජීවිතයේ සිදුවෙන්නා වූ හානියක්. බුදු සමයේ ඇසට අනුවගත් කල තමන් දුකටපත් වෙන්නට තමන් කරගන්නා වූ හානිය. නමුත් අවාසනාවකට එය ඇති කරගෙන වැඩි දියුණු කරගන්නා ආකාරය වළක්වා ගන්නට අවශ්‍ය සත්පුරුෂ ආශ්‍රයක්, කල්යාණ මිත්‍ර සේවනයක් කාටවත්ම ලැබෙන්නේ නැහැ. ඒ වරද වැටහෙන්නේ නැහැ. මේ නිසා අර බොහෝ දුර ගොස් අතරමංග ලෝයේ පෙම්මතුන් කියනවා වගේ මේක තේරෙනකොට මිනිස්සු බොහෝ දුර ගොස් මේන් මුසපත් වෙලා අතරමං වෙලා අමාරුවේ වැටිලා. දැන් ඒ නිසා තමයි අමාරුවෙන් හදන්න වෙලා තිබෙන්නේ. එතකොට මේ අමාරුවේ වැටෙන ආකාරය පිළිබඳව තේරුම් ගන්න ඕන පළමුව. දැන් මේක කුමක්ද පවතින්නේ? මේකේ තියෙන වචන තමයි මම ගත්තේ නැති වුණාට මම ඒක කියන්න කැමතියි. දැන් අපි කියමුකෝ ආයතනයකට ගියා නැත්නම් ව්‍යාපාරයක් කරනවායි කියලා. එතකොට ඔහුට ඒ සම්බන්ධයෙන් අධික ලාභ ලබන්න හෝ වැටුපට එහාගේ මුදලක් ලබන්න හෝ කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒක ලබන්න නම් මොකක් හරි බොරුවක් කරන්න ඕන. අතමාරු නැත්නම් අතයට අල්ලසක් ගන්න ඕන. නැත්නම් මිල සම්බන්ධයෙන් බොරුවක් කරන්න වෙනවා. එතකොට හොරකම් කරන්න පෙළඹෙනවා. හොරයක් කරන්න වෙනවානේ. ඒක අයිති වෙන්නේ ඊට පස්සේ කැමති කාම විතර්කේ මොනද මේ මුදලට කැමති ලාභයට ගිජු වෙලා තිබෙන්නේ. එහෙමයි සාමාන්‍යයෙන් පටන් ගන්න එක. එහෙනම් කාම කියන වචනේ ස්පර්ශකාමයට විතරක් ගැලපෙන්නේ නැහැ. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම දරවල් හයෙන්ම කාම. එතකොට කැමති නම් වැඩින් ආදායම් ලබන්න හෝ මොනවට හරි එහෙනම් ඒකේ කාම තියෙන්නේ. ඒ නිසා ආයතුලාභ ලබන්න ගියාපුවම නැවත නැවතත් ඔබ මේ සඳහා උපදින අදහස ක්‍රියාත්මක කරනවා. ආයතනයට හොරෙන්, ආයතන සංග්‍රහයට හොරෙන්, ප්‍රධානීන්ට හොරෙන්, එමත් නැත්නම් කාට හරි හොරෙන්. ඔය පොලිස් ස්ථානවල අතල රඳවා තිබෙන්නා වූ වාහන දුටුවම, ඒවැය පවතිනා වූ දේවල් දුටුවම නීතියට හොරෙන් කොපමණ දේවල් කරන්න ගිහින් අහුවෙලා තියෙනවද? තවදුරටත් කරනවද? අසු නොවි. මම කියන්නේ ඒකයි මේ අපිට බෞද්ධ පසුබිමක් තිබුණට, බෞද්ධ නමක් තිබුණට, බෞද්ධ ඇඳුමක් තිබුණට තමන් ඇතුළත හොයලා බැලුවොත් එහෙම කොතරම් වංචනිකයෙක්ද මේ ඉන්නේ කියන එක තේරෙනවා. ඒ වගේම ඕක වැඩි දියුණු කරගත්ත තරමටම ආපහු අතහරින්න මහන්සි වෙන්න වෙනවා. අන්න ඒක තමයි බරපතලම කාරණේ මෙතන. 80ක් 90ක් දක්වාම ওই වැඩේ කළොත් එහෙම ඉතින් මෙදෙන්න හිතනවා බොරු. එතකොට අර බ්‍රාහ්මණ වර්ගයේ බමුණන්ට කිව්ව පරිදි පිනක් කරගන්නවා ඇරුණාම පරලෝ යහපත් වෙන්න හදන්න කාලයක් නැහැ. ඒ නිසා පරිහාන ධම්මං හෝ භික්ඛවේ දේසිස්සාමි පදයේ පෘථග්ජන සමාජයේ ළමා කාල සිට මහලු කාලයේ දක්වාම ඕන කෙනෙකුට වළංගුයි. ඒ නිසා තමයි සිදුහත් කුමරු ඇතුළු පිරිස මේ පරිහානයේ අන්තයට වැටෙන්න පෙර තරුණ වයසේදීම එතෙක් ඇති කරගත්ත පරිහානින් මිදෙන්න මග ගැනීම සඳහා කටයුතු කළේ. මා දකින්නේ බුදු සමය තුළ සමාජයට උගන්වන්න හදන්නේ ලබාගත් ජීවිතයේ මුල සිටම මේ පරිහාන ධම්මෙන් වැළකී කටයුතු කරගන්න එක. එතකොට අවුරුදු 80ක විඳින්න ලැබෙන ජීවිතය 30කින් 20කින් විඳින්න පටන් ගන්න පුළුවන්. තථාගත බුදු පියාණන් වහන්සේ සාරිපුත්‍ර උත්තමයන් වහන්සේලා ජීවිතේ විඳවපු අය නෙවෙයි. ඒ විඳීමට තමයි කියන්නේ උත්තරීතර ලෞතුරු සැපේ නැත්නම් නිවීම කියලා. මේ බුදු සමය සම්පූර්ණයෙන් මෙතෙන්ට යන පාර වෙන මොකක්වත්ම නෙමෙයි බුදු සමය කියලා කියන්නේ. මතක තබා ගන්න.
බුදුසාමය කියලා කියන්නේ මිනිසාට තමන් උපතින් සූදානම් කරගත්ත යන පැත්තට යන පාර ඕක වැරදි. ඕකේ තමයි බොරුවලවල් තිබෙන්නේ. ඕකේ තමයි දුකට හේතු රැස් වෙන්නේ. මෙන්න මේ පාරේ ගිහින් ওই හේතු අයින් කරගත්තාම ക്ഷേම භූමියකටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා කියන එක. නිසා මට මතක් වෙන්නේ අර එක්තරා ගීතයක් විඳින්න දුන් ජීවිතය අරන් විඳවන්නද මේ භවයේ පුරා කියලා ගීපදයක් තියෙනවා. පෘථග්ජන පුද්ගලයාට ඒ තේමාව හරි. විඳින්න දෙනවා ජීවිතය. Taman වැඩි දියුණු කරගන්නා වූ මූල තත්වයන් තුනක් නිසා විඳවන්න සිද්ධ වෙනවා. අන්න මේ ළමා කාලයේ පටන් කොතරම් කල්ද කියන්න බෑ. මේ වැඩි වෙන්නා වූ එකකට කියනවා උපදින්නා වූ හටගන්නා වූ කාම විතර්කය. ඔන්න අපි අදාළ තැනට එනවා. කාම විතර්කය කියන්නේ එතකොට අර හොරකම මරකම ආදී කොට ඇති. ඉතින් එහා පැත්තට ගත්තාම ලෝකයා ඕක රූප ශබ්ද ගන්ධ රස ඔස්සේ ස්පර්ශකාමයේ දක්වා ගෙනihin ඒකේ ස්වාභාවිකත්වය ඉක්මවා යමින් විකෘතිකාමයේ කරා යනවා. අනතුරුව ස්වාභාවික තත්ත්වය ඉක්මවායෙන් මේ වවය තිබෙන්නා වූ මාධ්‍ය පහසුකම් ඔස්සේ නරඹන්න. එහෙම නැත්නම් සිතින් උපදවාගෙන විඳින්න. ඒ අයිතිවාසිකම් නැති අය සිතින් ඒවා දකින්න. මේවා ඔස්සේ රහසිගත ක්‍රියාකාරකම් ගොඩක එකතු වෙලා ඉන්නවා. ඔවුන් හිතන්නේ ඒක මහ ලොකු සැපතක්ය කියලා. ඒක තුලින් ඔවුන්ගේ සසරට බැඳීම මේ විතර්කයේ බලවත් වීම තුල ඒක කාම එක්මවා ගිහින් කාම රාග බවට පත් වෙන බව සහ කාම රාග වලට ඉර නැති වෙනකොට ව්‍යාපාද බවට පත් වෙන බව උන්ට තේරෙන්නේ නැහැ. එතකොට එක මොහොතකට උපටපු දෙන විතර්කයට කියනවා කාම විතර්කය. ඒක ඉතින් අපි ගනිමු දරුවෝ නම් අම්මා තාත්තා කැමති විදිහට ඉන්න ඕන. එතකොට අම්මා තාත්තට දරුවෝ එහෙම ඉන්නේ නැතුවම ඊළඟ විතර්කයේ උපදින්න පටන් ගන්නවා ව්‍යාපාද විතර්කය. දරුවන්වත් සමහරට කිරිදෙනෙක් හෝ මොන හරි කාරණයක් ආහාර පහ වෙනකොට කැමති විදිහට වෙන්නේ නැතුවම ඊට පස්සේ ව්‍යාපාද විතර්කයකින් අඬන්න ගන්නවා. ගුරුවරයා ශිෂ්‍යන්ට අභ්‍යාසයක් ලබා දෙනවා හරියට කරේ නැතුවම කැමැත්ත මං හිතන විදිහට වෙන්න ඕන කියලා. ඒක තමයි කාල පරිත්‍යාගය තුළ නීතිය පිළිගත්ත. ඒක නොවනකොට ගුරුවරයාට පෘථග්ජන භාවයෙන් නම් ව්‍යාපාද විතර්කය හට ගන්නවා. ශිෂ්‍යයා දඩබ්බරයෙක් නම් මේ කියන විදිහට කරන්නේ නැතුවම ගුරුවරයාට එරෙහිවත් ව්‍යාපාද විතර්කය හට ගන්නවා. සමහර විට දඩබ්බර තරුණ ශිෂ්‍යයෝ එහෙම එතනින් එහා පැත්තට ගියාපුවමත් එහෙනම් මේ ගෙදර මට ඕන විදිහටයි වෙන්න ඕන. මෙම ආයතනේ මට ඕන විදිහටයි වෙන්න ඕන. එහෙම කියලා හැමෝම මට ඕන විදිහට වෙන්න ඕන කියලා ටික සැර දානවා මම දැකලා තියෙනවා. ඒ සැර දාන්නෙම ඒක විදිහට වෙන්නේ නැති නිසා ව්‍යාපාද විතර්කය ඇවිදින්. එතකොට අරකට කියනවා ලෝභය, මේකට කියනවා ද්වේෂය. දැන් මේ දෙකේම තියෙනවා මම වෙමි යන මුලාව. මතක තබා ගන්න මේ මම යනු කයනම ලෝභයට එකතු වීමෙන් ලෝභය මම වෙනවා. ද්වේෂයට එකතු වීමෙන් ද්වේෂය මම වෙනවා. ඒ නිසා ලෝභ මොහ ද්වේෂ මොහ. නමුත් මෙතන මේ ව්‍යාපාදයේ තව ටිකක් දියුණු වුණාම වචනට සීමා වෙන්නේ නැහැ. වාග් ප්‍රහාරයකට සර්වර දෙයමකට සීමා වෙන්නේ නැහැ. ඊට පස්සේ අවිදරන්න. මේක තුවක්කුව තියෙන පුද්ගලයාගේ සිට රසායකන අවි දක්වා පාවිච්චි කරන ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් හෝ පාලකයෙක් හෝ විරුද්ධවාදයාට එරෙහිව අවිය පාවිච්චි කරනවා. හිරෝසිමා නාගසාකි බෝම්බ ප්‍රහාරයත් එහෙම අවි ප්‍රහාරයක බරපතලම හානිය. දෙවන මහ ලෝක යුද්ධයේදී. ඒ වගේ වර්තමානයේ රටවල් අතර යම් යම් කාරණාවලදී එහෙම නැත්නම් ඔය තානාපති වරුන් එහෙම හුමාර කර ගැනීමේදී ඔය ව්‍යාපාද විතර්කය ක්‍රියාත්මක වෙන හැටි පේනවා. එකට එක කිරීමක් වශයෙන්. ඒ වගේම හදිසියේ පහර දීම් සිදු වෙනවා අවියාවුද මගින්. එතකොට ඒ විහිංසාව විතර්කයට ගිහින්. එනිසා තථාගත බුදු පියාණන් වහන්සේ දක්වදාරනවා මිනිසා පිස්සෙක් කරන මාර හැඟීම් ටිකක් මිනිසුන්ගේ හිතේ හදාගෙන රෝපණය කරනවා. ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒ තුනට කියනවා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. uppannam කියන්නේ මෞකසෙන් බිහිව නෙමෙයි අදාළ කරුණ නිසා හට ගැනීම. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් උදව්වෙන් සිතේ හට ගැනීමට uppannam කියනවා. ඒක තේරුම් ගන්න uppannam එක දවසට මේක 10 12 වතාවක් 20 30 වතාවක් 100 වතාවක් ඉපදිලා නැති වෙන්න පුළුවනි.
කාම විතර්කේ නැති වෙන්න පුළුවනි, විහිංසා විතර්කේ උපදින්න පුළුවනි. නැත්නම් ව්‍යාපාද විතර්කේ උපදින්න පුළුවනි. කාම විතර්කයෙන් එහාට ව්‍යාපාද විතර්කේ යන්නේ. ඒවා අර පියවරෙන් පියවර යනවා වගේ මේක වැඩිලා ඉපදිලා වැඩිලා බලවත් වෙන පැත්තට ගෙනියන්න තමයි පෘථග්ජනය දන්නේ. මේ ටික සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරලා මේක අඩු කරගන්න බුදුදහම දේශනා කරව ඇරුණාම මේ පිටපැත්තේ මොනවද මේකේ තියෙන්නේ? පිටපැත්තේ පවතින ඕන සාර ධර්ම. ඒ සමාජයට අදාළ සත්පුරුෂ ධර්ම බාහිරින් තියෙන්න ඕන. ඒවා වෙනස් කරන්න බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ නැහැ. සම්මුතින් නික්මානෝ යන්න කියලා. ඒ නිසා මේක ආධ්‍යාත්මික ක්‍රියාවලියක්, තමා තේරුම් ගැනීමක්, තේරුම් ගත්තයින් පසුව ප්‍රායෝගික අනුගමනීය ප්‍රතිපදාවක්. අන්න ඔබට දැන් තේරෙන දෙයක් තිබෙනවා. ඔබත් පාසල් යන්නේ නැති, ඔබත් ළමා කාලේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරන්නේ නැති නිවසේ, ගමේ නිවසක හෝ ධර්මශාලාවේ අතීතයට ගියා වූ අතීත සිද්ධියක් අහලා, කතන්දරයක් අහලා කටපාඩම් කරන hina වෙලා නැත්නම් දුක් වෙලා ගෙදර එනවා. ඔබට කරන්න වැඩක් නැහැ ඒකේ. මෙන්න මේ සමාජයේ බෞද්ධකමක් තුල ආවේ Tamanට කරන්න වැඩක් තියෙනවා කියලා හිතන්නේ නැතුව පෙරම් පුරන්න ලෑස්ති වෙලා ඉස්සරහට තමයි කරන්න තියෙන්නේ. නිර්වාණය කියලා එකක් තියෙනවා. ඒක මරණින් එහා පැත්තේ නැත්නම් අනාගත බුදුහාමුදුරුවෝ ලබා දෙන එතකන් අපි පෙරම් පුරන්න වෙනවා. මූදහත් ගව්වක් තියා නාන ඇඳුම අඳින එක. මම එහෙම නෙමෙයි වචන තියෙන්නේ, මාධ්‍යට කියන්න විදිහක් නැහැ. ඒ වචන වල තද බව හිතා ගන්න. අපට වචන තියෙන නිසා ඕනෑ තරම් සෞම්‍ය විදිහට සහ තදට භාවිතා කළ හැකියි. නමුත් මේ බුදු සමයෙන් පෙන්වන්නේ මේ මොහොතේ ජීවත් වෙන්න. දැන් පෘථග්ජන කියන්නේ කවුද? පෘථග්ජනයයි කියලා කියන්නේ අවදි වූ තැන් පටන් නින්දට යනතුරුම මේ විතර්ක තුනට එකතු වෙන අයට. මේ විතර්කයේ එකතු තුනට එකතු වෙන අයට. කාම විකර්තයේ එකතු වුනහම කාමයන් ඉටු කර ගන්න හරි, හොරකම් කරන්න හරි, බොරු කරන්න හරි, වංචා කරන්න හරි, ඒකට එක වරදක් වසා ගන්න බොරු දහසක් ගෙතේ. එහෙම නැත්නම් අදාළ නීති රාමුවක් නැත්නම් සදාචාර රාමුවක් තියෙනවා. එතනින් එහා පැත්තට විශාල වංචනික ස්වභාවයන්, බොරු ප්‍රයෝග කිරීම. වර්තමාන සමාජයේ ලැබුණ තාක්ෂණයත් එක්කලා රවටාගෙන පින්තූර අරගෙන පින්තූර අන්තර්ජාලයට දානවායි කියලා බය කරලා ඊට පස්සේ ගසා කෑම. කප්පම් ගැනීම. ඒක මේ සේරම සදාචාර සම්පන්න දේවල් නෙමේ, ඒ කාම විතර්කයේ පැත්ත. ඊට පස්සේ බය කරගෙන ඊට පස්සේ ජීවත් වෙන්න. මේ පුද්ගලයින්ට මේ ආගම අමතක වෙලා. ඔවුන් ඊට පස්සේ ඕනෑම ජඩ වැඩක් කරලා සල්ලි හොයන තැනට වැටෙනවා අනින් එහාට. මේ ගමනත් එක්කලා යන්න පුළුවන්, අපායට යරනවා බුදුන් වහන්සේ වදාළ සැනසීමට යන්න බෑ. එතකොට ළමා කාලයේ පටන්ම දරුවන්ට උගන්වනු ලබන තරඟකාරීත්වය තුළ, තරඟකාරීත්වයට උන් යොමු කිරීම තුළ මේ අධ්‍යාපනඥයින් සහ පාලකින් සහ මව්පියන් දන්නේ නැහැ ඔවුන්ගේ සිත තුළ ඔවුන් වඩන්නේ ව්‍යාපාද විතර්කය කියලා. ඒ නිසා මේ ආධ්‍යාත්මික අවබෝධයකින් තොර රටක් සකස් කරන්නා වූ අධ්‍යාපන රටාව පවා මිනිසා දුකටපත් කරනවා. රචනා තරඟයේ දිනනවා, සතුටුයි, පෙරදුනහම දුකයි. තරඟයේ දිනනවා, සතුටුයි, පෙරදුන පුද්ගලයන්ට ගහනවා. පාසලේ ක්‍රිකට් තරඟයේ, වොලිබෝල් තරඟයේ, නෙට්බෝල් තරඟයේ පටන්ම බලන්න. ඒක බුදුදහමට අනුවගත් කල පෙරෙන්නේ ව්‍යාපාද විතර්කේ පාවිච්චි කරනවා. එනයි ව්‍යාපාද විතර්කේ උස්සන්න වුණාම ඔහුට පාලනය කරගන්න තේරෙන්නේ නැහැ. ඔහු ඒක ප්‍රතික්‍රියා දක්වනු ලබන්නේ කවුරු හරි මත විනාශයක් කරලා. දැන් කාම විතර්කයේ බලවත් වීම තුළ ලෝකේ කාම අපරාධ බහුල වීම, ඝාතන බහුල වීම, හොරකම වංචාව බහුල වීම, ව්‍යාපාද විතර්කයේ තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම ඉන්නතුරුව හිංසා කිරීම, තුවාල කිරීම, ඝාතනය කිරීම, අඩපණ කිරීම. මේවා මිනිසුන් කරන බවට රජයේ සෝ නීතිය දුටුවාට බුදු සමීට එහා යමින් මේවා කරන්නේ මිනිසුන් තුළ හටගන්නා වූ, වැඩිදුණු වෙන්නා වූ, පාලනය කළ නොහැකි කාම විතර්කයේ සහ ව්‍යාපාද විතර්කයේ හා විහිංසා විතර්කයේ බව සමාජයට මනාව පැහැදිලි කරනවා.
දැන් මේවා බලෙන් පාලනය කරන්න නීති දාලා හොන් මොන හරි උත්සාහ කරන්න පුළුවන් 100ට 1ක් 2ක් 3ක් 10ක් සාර්ථක වෙන්නත් පුළුවන්. නමුත් මේ උපදින එකට අහු වෙලා යන එක තුලින් මේක සිද්ධ වෙන්නේ කියලා සමාජය දැනුවත් කළොත් මේකට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා. මේකට එකතු වෙන්නේ නැතුව ඉන්න පුළුවන්කමට පුරුද්දක් ඇති කරගන්න ඕනේ කියලා. ඒ මොහොතේ නම් උපදින්නේ ඒ මොහොතේම එකක් එකතු වීම එකක් එකතු නොවීම. දැන් එකතු වීමට අර බිහුණ දරුවෙකුට කිරි බොන්න අම්මගේ මේ කිරි තියෙන ස්ථානය හොයාගන්න ඕන නැහැ. ස්වභාවයෙන් යන උගන්නන්න ඕන නැහැනේ. ස්වභාවයෙන්ම හොයාගන්න යනවා අයු ඔස්සේ. අන්න ඒ වගේ මේ විතර්ක බහුල කරගන්න කවුරුත් උගන්නන්න ඕනේ නැහැ. ගත කරන ජීවිතේ පැත්තට යනවා. නමුත් ඔවුන්ට වැටහෙන්නේ මේ නිසා ජීවිතෙන් දුක සතුට පලා ගොස් දුකටපත් වෙනවා කියන එක වැටහෙන්නේ නැහැ කීප දෙනෙකුට අරුණාම අනිත් අයට. ඔවුන් ඉතින් ගහෙන් ගෙඩියෙන්නා වගේ දුක් කරදර එනවා කියලා කියන්න දන්නව අරුණාම මොකද මේ උනේ කියන්න තේරෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මේ පිළිබඳ විශේෂඥෙක් පරිශ්‍රණය කරලා සොයා බලලා ප්‍රතිඵල ලබා ගත්ත කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ ලබා ගත්ත මිනිසුන්ට මේ විතර්ක තුන නිසා දුකටපත් වෙන ස්වභාවයෙන් වළක්වා ගැනීම සඳහා මේ වර්ධන මාර්ගය වෙනුවට ප්‍රහාණ මාර්ගයක් උගන්ලා තිබෙනවා. ඔබට බුදුන් වහන්සේ ගැන හෝ සාසන ඉතිහාසය හෝ ශ්‍රීමා බෝධි රෝපණය හෝ රුවන්වැලිසෑය රෝපණ ඉදිකිරීම හෝ මහින්දාගමනය හෝ මේ මොකවත් දැනගත්තේ නැතුවට කමක් නැහැ. ඔබ පිළිබඳව මේ කාම විතර්කයේ උපදින හැටි වැඩි දියුණු වෙන හැටි විතර්ක කාම ව්‍යාපාද විතර්කයේ උපදින හැටි වැඩි දියුණු වෙන හැටි විහිංසාව විතර්කයේ උපදින හැටි වැඩි දියුණු වෙන හැටි තේරෙනවා නම් ඔබ යමින් හිටි මඟ තේරෙනවා. අන මිනිස්සුන්ට වළංගු මොකක්ද බලමු අපි. මේ ඒ මොහොතට උපන් කාම විතර්කය ඉටු කරගන්න කල්පනා කරනවා. සරසුම් කරනවා. එතකොට ඒකට කියනවා අදිවාසීති කියලා. ව්‍යාපාද විතර්කය පාවිච්චි කරන්න කල්පනා කරනවා. Taman දන්න ශිල්පයක් පාවිච්චි කරලා. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල සිට ඇසිඩ් ගැසීම හරහා බෝම්බ ප්‍රහාරය දක්වා තවත් ඔය දේවාල වල කරන්නා වූ පලි ගැසීම් සිට තව එහාට රසායනික අවිභාවිතය දක්වාම තමන්ට තියෙන ක්‍රමයට මේක පාවිච්චි කරන්න උපකරණ හොයනවා. එකතු වෙනවා ව්‍යාපාදය. ආදිවාසී කියන්නේ එකට එකතු වෙනවා. විහිංසාව විතර්කයත් ඒකින් එහා පැත්තට තමන්ට තියෙන බලය පාවිච්චි කරන්න සිත මෙහෙවනු ලබනවා. ඉතින් මේ පෘථග්ජන මිනිස්සු වැඩි වෙන සමාජයේ මේ විතර්ක තුන පාවිච්චි කරන සමාජයේ වැඩි වෙන සමාජයේ ඒක පිස්සන් කොටුවක් කියන්නේ ප්‍රදුමයක් නෙමෙයි. ඔවුන්ට සිහිය කියලා එකක් මානව දයාව කියලා එකක් තමන් මේ පත් වෙන්නේ මහ විශාල දුකට නේද කියන පිළිබඳ අවබෝධයක් නැහැ. හින්දා උන්ට කියනවා අන්දන්තමං තදා හෝති යං ලෝභං සහතේ නරං අන්දන්තමං තදා හෝති යං දෝසං සහතේ නරං අන්දන්තමං තදා හෝති යං මෝහං සහතේ නරං සහතේ නරං නරේක් මිනිස්සෙක් එයින් මොසපත් වූ විට ඔහු අන්ධෙක්. දැන් කල්පනා කරන්න මේ අන්ධභාවයෙන් අනාගත බුදුහාඳුරන්ගේ ශාසනයෙන් මිදිලා අපිට නිවනක් හම්බ වෙනවද? රටසෙතක් සිද්ධ වෙනවද? මේ අන්ධභාවයෙන් මරණයෙන් එහා පැත්තට මිදිලා වැඩක් තිබෙනවද? මේ ජීවිතය තුළ නේද සැනසීම වුණ වෙන්නේ. එහෙනම් මෙන්න මේ අන්ධභාවයට එකතු වෙලා යන පාරෙන් මිදෙන්න ජීවිතේ මොකද කරන්න ඕන කියන කාරණාව තමයි ප්‍රායෝගික බුදුදහම කියලා කියන්නේ. ඔක දැනගෙන තමයි මිනිසුන් මේක පාවිච්චි කරන්නේ නැති නිසා තමයි මම ඔකට ජීවිතේට ධර්මය කියලා එකක් 2005 මට අයිති කියන්නේ මම පරවාගෙන නැහැ පේටන්ට් අයිති එහෙම අරගෙන නැහැ. නමුත් මා විසින් හදපු වචනයක් තියෙන්නේ. මේ අපේ ධම් දේශනාවල තේමාව මිනිස්සුන්ට ජීවිතේට ධර්මය දෙන එක කියන එක. එහෙනම් අපි තව බලමු. උපන්නම් ව්‍යාපාද විතක්කම් උපන්නම් විහිංසා විතක්කම් මේ තුනම ගමු අපි එකට. මිනිසා පුරුදුනේ තමන් කොතන ළමා කාලේ ඉඳලා මරණ කල්ම ඔකට එකතු වෙන්න. ආදිවාසීති. ඉවසනවා. පිළිගන්නවා. බැහැර කිරීමක් නෑ නප්පජහති. ඒ වගේම අන්තයට පැමිණීමක් නෑ. විනෝදේති. අවසන් කිරීමක් නැහැ. බ්‍යන්ති කරෝති. චිත්තාභ්‍යන්තරයට බැස ගන්න නැතුව යලිත් හට ගන්න නැති ආකාරයට නිම කිරීමක් නැහැ.
න අනභවං ගමේති. එහෙනම් ඔහු මොකද කරන්නේ? උපන් එකට එකතු වෙලා පවත්වනවා. එනිසා අවසන් වෙන්නේ චිත්ත අභ්‍යන්තරයට යලිත් හටගන්න හේතුවක් බැහැර කරලා සසරට බැඳිලා උපාදානය කරගෙන අවසන් කරනවා. ඔවුන්ට කියනවා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කොතන හිටියත් පමාද විහාරී. සසරේ ප්‍රමාද වූ. පමාදෝ මච්චුනෝ පදං. හරිනේ. ඔය ප්‍රමාදය තුළ ජීවිතයේ අවසානයේ මොකද වෙන්නේ? Taman ඒ සමග ඇලුනා වූ විතර්කයන් මුල් කොටගෙන මේවා අතහැර ගන්නට බැරුව කොහොමද මේවා දාලා යන්නේ කියලා ඒවා සමග ඇලීමෙන් යුක්තව ඒකට කියනවා අපහු කාම විතර්ක. ඒවා ගෙනියන්නට නැත්නම් බැරි වෙනකොට ව්‍යාපාද විතර්ක. ඉතින් මේ නිසා කාම විතර්කයෙන්, ව්‍යාපාද විතර්කයෙන්, විහිංසාව විතර්කයෙන් මම ඔබට ලෝභ කරනවා, ද්වේෂ කරනවා, වෛර කරනවා, පලි ගන්නවා සංසාරෙත් කියලා තමයි මෙහෙන් ඇද්දක පියාගන්නේ. බඩගින්න නිවාගෙන ජීවත් වෙන්න දීපු සම්පත් සහිත ලෝකයේ ඇලීම ගැටීම තුළ මිනිසා සසරක් හදාගන්න හැටි යන්න. ඇයි ඕනේනේ? මේක තරම් විස්තර නොකරන්නේ මේක නෙමෙයි විස්තර කරන්න ඕන අනිත් එක. අන ඔබේ ජීවිතය තුළ යම් තාක් දුර ඔබ ඇවිදින් ඉන්නවා නම් මේක ඔබ කරගන්න කෙනෙක්. කුමක් තුළද? ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, නැත්නම් අරමුණ තුළ. එහෙමත් නැත්නම් ඒ අරමුණ තුළ ක්‍රියාත්මක වෙනා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කරන ස්කන්ධ පංචකය තුළ. මේක ක්‍රියාත්මක කරන්නේ. දැන් තේරුම් ගන්න ළමා කාලයට වඩා තරුණ කාලයට වඩා මැදිවියට වඩා මහලු වේ මේ සංඛ්‍යාව බලවත් වෙනවා, උත්සන්න වෙනවා. බලවත් වෙන තරමට, උත්සන්න වෙන තරමට පාලනය කරගත නොහැකි, බලවත් වෙන තරමට, උත්සන්න වෙන තරමට මිදෙන්න කල් ගන්න වෙනවා, අපහසුයි. මොකද පරිහානියේ ගිය දුර වැඩි. වැරදිලා ගිය කිලෝමීටර් දුරටම ආපහු වැරදි හදන්න ආපහු වෙන්න වෙනවා වගේ දැන් ආපහු කය ප්‍රතිපදාවට යන්න ගියාපුවම හරි අමාරුයි. මෙන්න මේක තමයි කෙනෙකුට මම නම් දකින්නේ ඔය කල්යාණ මිත්‍ර සේවනය කියන වචනේ තියෙනවානේ. ඔක ඉතින් ඔය හොඳ දේවල් කියලා දෙන මිතුරා කල්යාණ මිත්‍රයයි කියලා ලෞකිකයට හරියන්න පුළුවන්. නමුත් මා දකින්නේ අවුරුදු 5-10 වෙන විට 15 වෙන්න පෙර මෙන්න මේ විතර්ක තුන බලවත් නොකර ගත කරන්නා වූ ජීවිතයක් ගත කරන හැටි පිළිබඳව දූලා පුතාලාට සමස්තයට කියලා දෙන්න පුළුවන් ආධ්‍යාත්මික ගුරුවරයෙකුගේ ඇසුර කල්යාණ මිත්‍ර සේවන විදිහට මම දකින්නේ. ඒ ඇසුරින් අම්මලා තාත්තලා තේරුම් ගත්තා නම් ඔවුන් ආරම්භයේදීම මේ දරුවන්ගේ තියෙන මලක් වගේ මනස, ළමා මනස, සතුටින් ජීවත් වෙන මනස විනාශ කරන්නට මේ විතර්ක තුන නැමැති පිළිකා ඇති නොකරන්ට මතක තියාගන්න. පිළිකා කියන්නේ ගහක් විනාශ කරන එකක් නේ. මිනිසාගේ ජීවිතය, සතුට නැමැති ජීවිතය විනාශ කරන්නට මේ පිළිකා සෛල මෝරන්න පටන් ගන්නවා මිනිස්සුන්ගේ හිත් තුළ. ඔන්න දැන් මේකෙන් ඔබට පෙන්වනවා තථාගත බුදු පියාණන් වහන්සේ පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි. අර මහමග කසල සෝදනය කරන්නා වූ කම්කරුවාක් සිට මේ රට පාලනය කරන්නා වූ පාලකයා දක්වාම ඔය ජීවනෝපාය සලසා ගන්න ගිහින් ඔය විතර්ක තුන වැඩි දියුණු කරගත්තොත් එයින් නැතිවෙන්නා වූ පීඩනට බුදුරජාණන් වහන්සේ වදාරනවා චිත්තසංතානගත දුක. මේ අය ඉතින් දුක කියලා මොනවා හොයනවද දෙන්න හල්මද මම දන්නේ නැහැ. දැන් ඕකට හිතේ අමාරුව කියලා කියනවා, ආතතිය කියලා කියනවා. ඉතින් ඕකෙන් මිදෙන්න ඊට පස්සේ මේ බුදුන් වහන්සේ වදාළ ක්‍රමේ තමන් පාවිච්චි කරන්න ඕන වීරියෙන්. ඒ පිළිබඳ කම්මැලි මිනිස්සු මොකද කරන්නේ? ඕකට සාමාන්‍යයෙන් ඒවට කියන්නේ ඉතින් අඩියක් ගහනවා කියලා. එහෙම නැත්නම් මත්පැන් පානය කරන්න. එහෙම නැත්නම් ඔය සිතුවිල්ල අමතක කරලා විකෘති සීන ලෝකයක් දිහා බලන් ඉන්න පුළුවන් වෙනත් මත්ද්‍රව්‍යයක් පානය කරන්න. ඒ වගේ පලා යන්න ක්‍රම හදා ගන්නවා. කෙටි කාලීනව. එදා සිට අද දක්වාම ලෝකයා මේ විවිධ බාල පහත් උපක්‍රම, ලාමක උපක්‍රම යොදාගෙන පලා යන්න තමයි ලෑස්ති වුණේ. ස්ථාන මාරු වීම, තැන් අතහැර යාම, රට අතහැර යාම, එහෙමත් නැත්නම් ඔය කියන මත්ද්‍රව්‍යයකට හුරු වීම ඊතා බාල නොදියුණු උපක්‍රම. අධ්‍යාත්මිකට ගොස් ඒවා එන්ට නොදී මගහැර ඉන්න එක සාන්ත සමාධියක් හදාගෙන ඒක තවත් උපක්‍රමයක්. නමුත් ඒකත් නොදියුණු. ඒකත් පලා යාම. ඒ නිසා කෙනෙක්
රූපී අරූපී ධානය උපදවාගෙන බඹලු ඉපදුනායි කියලා කියන්නේ දුකින් මිදුණා නෙමෙයි පලා ගියා. මා ලොකු දෙයක් වශයෙන් සමාජයේ සැලකුවට මම නම් දකින්නේ ඒත් තවත් ඉහළ මට්ටමේ පලා යාමක්. අර 100% ක්‍රියාත්මක වෙන නීතියක් ඇතරටක හැංගිලා ඉන්න බෑ වගේ පලා ගිහින් හැංගිලා ඉන්න බෑ. ඒ ධානසු ඉවරනකොට ආපහු අර කරපුවට විපාක පල්ලෙහාට ඇවිදින් ආයෙ පටන් ගන්න වෙනවා. ඒ නිසා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වලට එකතු වෙලා ඉටු කරගෙන නම් ගැලවීමක් කවදාවත් නැහැ. එහෙනම් අපහාන සංඥා වලින්ද හරියන්නේ නැහැ. කතමාචානන්ද පහාන සංඥා. ප්‍රහාණය කරන්න වෙනවා. දැන් මම මේ තුනමත් එකට අරන් යන්නේ මොකද මට තිබෙන කාලයට අනුව. දැන් ඔබට අන්න මේක තේරෙනවා නම් ඔබ ඉන්න ඕන තැන කොතනද වර්තමානයේ. ඔබට මේ චිත්තාභ්‍යන්තරයෙන් සැඟවුණා වූ හතුරෙක් ඉන්නවා කියලා තේරෙනවා. ඔබේ ශේස්ත්‍රය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ඔබ ගුරුවරයෙක්ද, වෛද්‍යවරයෙක්ද, කොන්දොස්තරවරයෙක්ද, ගොවියෙක්ද, මව්පියෙක්ද තම තමන්ට අදාළව තමන් යටතේ පාලනය වෙන ශේස්ත්‍රයක් තුල ඉන්නේ. ඒ තුල තමයි මේ කාම විතර්කය උපදින්නේ. ඒ තුල තමයි ඉඩ නැතිවට ව්‍යාපාද විතර්කය උපදින්නේ. උපදවා ගන්න හදන්න එපා. තමන් හදාගත්තනේ බණ තේරෙන්න ඉස්සර වෙලා දැන් හැංගිලා ඉන්නවා. මූලය තිබෙනවා. මූලයෙන් පැලවෙනවා වගේ මේ බුදුන් වහන්සේ වදාරනවා මේවා ඔබේ හිතට එන්නේ තිබෙන නිසා. දැන් අපි ඒක කතා කරමු අර අදිවාසේති නප්පජහති නවිනෝදේති නභ්‍යන්ති කරෝති නානභාවං ගමේති කියන එක පාලියේ පෙළදහම ඔස්සේ. මොකද්ද මේ කලේ? ඔබට ඇහැට කනට නාසයට මේක ගැටෙන්න ගන්නවා. බාහිර හේතු දෙකක් උදව් කරගෙන ඔබ හදාගත්ත ලෝභය හෝ දේශය හෝ මෝහය පටස් ගාලා හිතට එනවා. අන්න ඒකට අපි කියනවා තින්නම් සංගති පස්සෝ කියලා. අර බාහිර කාරණා පස්ස නෙමෙයි මේක එන එක. දැන් ඔබ ඉන්නේ එතන. සැප නම් සැප වේදනා, දුක් නම් දුක් වේදනා, තරහ නම් තරහ වේදනා ඕන එකක්. ඒ ඔබ හදාගත්ත අතීතයේ මතු කරන් එය විඳිනවා. පස්සපච්චා වේදනා. තියෙන එකක් විඳිනවා නෙමෙයි, ලෝකේ තියෙන එකක් විඳිනවා නෙමෙයි, Taman හදාගත්ත එක. ඒකට ඇලෙනව නැත්තම් ගැටෙනවා. ඒකට කියනවා වේදනාපච්චා තණ්හා. ඇලුනොත් ගැටුනොත් සසරට බැඳෙනවා. ඒ බැඳ නැත්නම් බැඳෙන්න හේතු වෙන තත්ත්වයටපත් වෙනවා. ඒකට කියනවා උපාදාන තණ්හාපච්චා. ආපසු ඒක නැසෙන්නේ ආයෙත් හටගන්න චිත්තාභ්‍යන්තර හේතුවක් තබා. ඒකට කියනවා භව. මෙන්න මේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඔස්සේ සතර ඉරියව්වේදී මේ කාම විතර්කයට හෝ ව්‍යාපාද විතර්කයට හෝ විහිංසා විතර්කයට එකතු වෙනවට තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව නැමැති සූත්‍රය බුදුන් වහන්සේ එකට ගලපලා යොදලා තිබෙනවා. ජීවිත තුනක් බලන්න එපා, අරමුණක් තුල බලන්න. ඔබට හොරෙන් සිතේ සැඟවෙනවා. දැන් මේ වැඩේ විඳින්න ගියාපම වැහෙන්නේ නිවීම ඔබ සසරට බැඳෙනවා. ඔබ සංයෝජන වෙනවා. මේ අදිවාසේති නප්පජහති නවිනෝදේති නභ්‍යන්ති කරෝති නානභාවං ගමේති කියන පද තුන යටතේ සිදුවෙන දේ. ඒකට භාවනාව කියන්නේ නෑනේ. දැන් ඇයි එහෙම උනේ? එහෙම උනේ මේ මොහොතට උපන් එක පිළිබඳව වැරැද්දක් හෝ පාලනය කර ගැනීමට අවශ්‍ය නුවණක් හෝ දුකින් මිදීමක් හෝ ඔබට ඕන නැහැ. ඔබ මුලා වෙලා නිසා, අසියෙන් කටයුතු කිරීම නිසා. දැන් ඔබට අවබෝධයක් තිබෙන්න ඕන. ඔබට රිදවන, ඔබෙන් පලිගන්න, ඔබ අමාරුවේ දාන හොරු තුන් දෙනෙක් ගේ ඇතුලේ ඉන්නවා. හැංගිලා. අල්ලන්න බෑ. හැබැයි එළියට එන වෙලාවල් තියෙනවා. එළියට එන ලාවට අල්ලගන්න ඔබට ඒ පිළිබඳව මතකයක්, සිහියක් තියෙන කොයි වෙලාවෙ එළියට එනකොට දකින්න. මෙන්න මෙයා දකින්න තමයි බුදුරජාණන් වහන්සේ ඔබට සති කියලා එකක් පුරුදු කරන්න කියලා වදාලේ. අපේ ලංකාවේ එක වෙන පැත්තට ගෙනිහින් තිබුණාට කරන්න දෙයක් නැහැ. නමුත් අපි ගම්මු එතෙන්ට. ඒක අපිට මේ මොහොත එකතු නොවෙන්නට වළක්වන්නට තරම් බලවත් දැක්ම. ඒක දියුණු කරන්න ඕන දෙයක් තමයි.
පඤ්ඤාය පස්සතිය කියන්නේ දියුණු කළ නුවණින් දකින්නයි කියන එකේ. අන්න එතකොට එහෙමනම් ඒකට උදව් වෙනවා ඒ අභ්‍යාසයක් වශයෙන් කළ පුරුද්ද. දැනටත් කොතරම් දැනුවත්කම් උගත්කම් තිබුණත් කෙනෙකුට ඕක පාලනය කරගන්න බැරි ඇයි? අර සතිය දියුණු කරලා නැති නිසා. ඊට ඉස්සර වෙලා ඔහුගේ මම එකතු වෙලා අර ප්‍රතික්‍රියා දක්වන පවත්වන පැත්තට අදිවාසේති නප්පජහති පැත්තට යන පුරුද්ද බලවත්. නමුත් නාසිවාසේච පදහති කරන්න ඔබට 20 සියවතාවක් විතර සිතට තීලා සිතින් ඒක එන්න ඕන. නූතන මනෝවිද්‍යාත්මක හැදෑරීම් වලට අනුවත්. එහෙනම් අපි ගනිමු සති කියන්නේ දවස් 7 කියලා ගන්නෙත් නැතුව සති කියන්නේ 20 කියලා ගන්නෙත් නැතුව එන දේ දැනෙන එක. උපදිනකොට දැනෙන එක. ඒක හුරු කරන්න වෙනවා. දැන් මේ ළඟදි මම ඔකට අර සූවිසි ප්‍රත්‍ය වචන තුනක් අරගෙන පැහැදිලි කළා. සමහර අය මට එවන තොරතුරු වලත් ඕක තිබෙනවා. මේ පස්සේ තමයි සිහිය එන්නේ කියලා. විතර්කේ ඉපදිලා කීවට කළාට පස්සේ හවසට පශ්චාත්තාප වෙනවා නැත්නම් පහු වෙලා මතක් වෙනවා. ඔය පෘථග්ජනයට ඒක වැරදි කියලාවත් මතක් වෙන්නේ නැහැනේ. හෙටත් තව මේකට පරිගන්නේ කොහොමද කියලා හිතන්නේ. එඳා වුන්ට සතියක් ඇත්තෙම නැහැ. එහෙම හිතනවා නම්. නමුත් දැන් මේ වැඩේ වැරදුනා නේද මට සසරට බැඳුනා නේද කලේ වරදක් නේද කියලා දකිනවා නම් ඒ තමයි පශ්චාජාත සිහිය. පසුව හටගත් සිහිය. පශ්චාතාද වෙලා බෑ ඕක දැන්. සහජාත තැනට ගේන්න වෙනවා. ඒ කියන්නේ ඒ සමගම උපදින්න වෙනවා. කාම විතර්කයේ සමග, ව්‍යාපාද විතර්කයේ සමග, විහිංසාව විතර්කයේ සමග මම යන්නේ වැරදි පැත්තට. ඒ නැත මෙදෙන්ට හරස් කපන්නා, බාධක පමුණවන්නා, බැරියර් එක මේ සිහිය. ඒ නිසා ආනාපාන සතියෙන් පටන් ගන්න. මම කියවනේ ආනාපාන සතිය කියන්නේ මේ හුස්ම ඉහළ පහළ ගැනීමට නෙමෙයි ආනාපාන සති කියන්නේ කියලා. ආනාපාන ජීවිතේ පුරාම සිදුවෙන එකක්. ඒකට සිහිය හුරු කරන එකනේ සතිය කියන්නේ. සිහියට වෙන්නේ දැනෙනවා කියන එක. හුස්ම ඉහළ පහළ යාම නෙමෙයි සතිය කියන්නේ දැනෙන එක. දැන් මේ පුංචි දේ දැනෙන්න පුරුනොත් ඊට පස්සේ අඩිය තියනවා දැනෙනවා නම් ඊළඟ අඩිය මාරු වෙනවා දැනෙනවා නම් ඒ වගේ ඔබට යම් කිසි දෙයක් දැනෙනවා නම් මధుරයක් කනකොට හරි හන්දිපත් වේදනා හරි දැනෙනවා නම් දැනීමට නේද සිහිය කියන්නේ. ඉතින් ඕක දැක්ක දැනෙනවා කියා මේ මෝඩ ගණේ භාවනාවක් කරලා ඉඳලා හරියන්නේ නැහැ. ඔය දැනෙන එක ගේන්න ඕන පහන සංඥාවේදී කාම විතර්කයේ සහ ව්‍යාපාද විතර්කයේ සහ විහිංසා විතර්කයේ උපදින තැනට. ඒකටයි අර මුල් අභ්‍යාස තියෙන්නේ. ඒවා පූර්වලමාවිය. විභාගේ මෙහෙ තියෙන්නේ. සාමාන්‍ය පෙළ උසස් පෙළ පූර්වලමාවිය ඉඳලා හරියනවායි. පන්තියෙන් පන්තිය ගේන්න වෙනවා. පස්චාජාත පුරේජාත සහජාත පුරේජාත. පළවෙනි පස්සේ හටගන්න ඒ මොහොතේ හටගන්න සහ හටගන්න පෙර මතක් වෙන පුරේජාත. එත දක්වා යා ගේන්න ඕන. එතන දක්වා. අන්න දැන් ඔබට මේක තේරෙනවා නම් වැඩවලට බාධාවක් නැහැ. තම තමන්ට කරන්න තියෙන රාජකාරි මෙහෙවරවල් තෘප්තිමත්ව මෙහෙවරක් සේවාවක් රටට සලසන සේවාවක් පවුලට සලසන මේවලාවක් වශයෙන් තෘප්තිමත්ව කරන්න පුළුවන්. ඒ අතර හැංගිච්ච මායя එන්න පුළුවන්. ශ්‍රීදුරාට වාහන එළවීමේදී කොන්දොස්තර මහත්මයාට මගින් සම කටයුතු කිරීමේදී පාරිභෝගිකයාට මුදලාලිලා හොර කිරීමේදී මුදලාලිට පාරිභෝගිකයා ඕනට වඩා ගණන් අඩු කර ඉල්ලීමේදී කම්කරුවාට තමන් කියාතු වෙන පරිදි අපිළිවෙලකට කසල බැහැර කර තිබියදී මම ඊයේ පෙරේදා දරුවන්ගෙන් ඇහුවා මේ කොහොමද මේ ව්‍යාපාරේ උපදින්නේ කියලා. නංගිලා දඟ කරන හින්දායි කිව්වා. මං කව නංගිලා ගාව නම් වැරදක් නැහැ. ඕගොල්ලෝ ඕක පුරුදු කරගත්ත හින්දායි කියලා. ඒගොල්ලොන්ට මම දැන් ප්‍රායෝගික බුද්ධ ධර්ම උගන්වන්න යන්නේ. මේක වැඩි දියුණු කරගන්න එපා දුක කියන්නේ මේක කියලා. අන්න එහෙමද ඒක දැනට වැඩි දියුණු කරගෙන තියෙන මට්ටමක් එනවා. තවම මේක ඇස්රතු වෙන්නේ වෙවුලන්නේ නැහැ. ඉස්සරහට ඇස්රතු වෙන්න පටන් අරන් වෙවුලන්න පටන් අරන් අතට අහුන එකෙන් දමලා ගහන්න. අන්තිමට වෛද්‍යවරයා වේදනාලාවෙන් දමලා ගහන්න බැරි නෑ. පරිගණක ශිල්පියා පරිගණක යන්ත්‍රය අල්ලලා පොළවේ ගහන්න බැරි. මම දැකලත් තියෙනවා. මේ Tamanට කැමති පරිදි නොවෙනකොට උත්සන්න වෙන ව්‍යාපාද විතර්කය ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ නැහැටි. අර සිහිය නැති නිසානේ. මේවා
ඉදිරියට ගියොත් වෙන්න ඉඩ තියෙනවා මේවා නිසා සිදු වෙන්නේ Tamanටත් අනුන්ටත් අපකීර්තියක් සහානියක් නිසා මේක අයින් කරගන්න විදිහක් නේ දැන් ඕන. දැන් අර මම පෙන්නුවේ පවත්තන විදිය. වේදනා තණ්හා උපාදාන බව යලි යලිත් පවත්තන විදිය. ඒ අදිවාසේති එකතු වීම. අන්න දැන් මෙතෙන්ට මේ සිහිය ගෙනාවේ නැත්නම් තාම බෑ ගේන්න ඕන. එතකොට එහෙනම් කාම විතර්කයේදී හොරවරු වංචා කාමයන්ට තිබෙන්නා වූ නීත්‍යානුකූල අයිති හෝ ස්වභාවික දේ අරුණාම ඊට එහා පැත්තට විකෘති දේවල් වලට එකතු වෙන්න බෑ. uppannam කාම විතක්කං හටගත්ත එක. උපදින්න එපා කියලා තියනවාද? අපේ අය මොනවද හිතන්නේ මේ? සිත සංසුන් තියාගෙන ඉන්න ඕන කියලා උපදින්න නැතුව ඉන්න හදනවා. සමාධියක් තියාගෙන ඉන්න ඕන කියලා. සමාධියේ ඉන්න ඕනයි කියලා. මේ පැහැදිලිව තිබෙන්නේ uppannam කාම විතක්කං. සීල සූත්‍රයේ ගත්තොත් එහෙම ඉමේ පංච උපාදානස්කන්ධේ මෙම පංච උපාදානස්කන්ධේ කියන්නේ හටගත් එකේනේ බලන්න තියෙන්නේ. හටගත් එකට එකතු වෙන එක සහ හටගත් එකට එකතු නොවන එක කියන මේ කාරණා බුදුන් වහන්සේ හඳුනාගත්ත මිනිසා කරන්නේ හටගත් එකට එකතු වෙන එක බුදුන් වහන්සේ මාර්ගය කියලා පෙන්වා වදාරන්නේ එකතු නොවෙන්න ඔබට ශක්තිය, ධෛර්යය, වීරිය, සීලය තව මොනවා හරි දියුණු කරන එක ඔය පෙන්වන්නේ බෝධිපාක්ෂික ධර්මවල. ඇයි ඒ? එකතු වීම ආස්වාදය නම් ආදීනව ඉන් එහාට සතර ගමන. ඒක දන්න නිසා ආස්වාදයෙන් මිදෙනවා කියන්නේ එකතු නොවෙනවට. එහෙනම් අපට තේරුම් යන්න ඕන මේවා හංගන ඉඳලා තියන්න බෑ. ඒ වෙනවට අකමැති වෙලත් බෑ. මේක තේරුම් ගත්ත පුද්ගලයාට තමන් සතු ශේස්ත්‍රයන්හිදී මේ හතුරු තුන් දෙනා එන එක කරදරයක් නෙමෙයි උදව්වක්. පෘථග්ජනයට කරදරයක්. එයා එකට එකතු වෙලා තව ටිකක් ජීවිතේ අනා ගන්නවානේ. හරියට දැන් ඔන්න. කුමක්ද කරන්න තියෙන්නේ? න අදිවාසේති. කාම විතර්කයටත් හරි ව්‍යාපාද විතර්කයටත් හිංසා විතර්කයටත් හරි ඒ කියන්නේ ඉවසන්නේ නැහැ හෙවත් පිළිගන්නේ බාරගන්නේ නැහැ හෙවත් එකතු වෙන්නේ නැහැ සිහිය තියෙනවා නම්. එකතු වෙන්නේ නැතුවට තමයි න අදිවාසීති කියන්නේ. දැන් එකතු වෙනවට ගන්න නිත්සුකාත්ම කියලා. එකතු නොවෙනවට බලන්න කියන්න අනිත්‍ය බලනවා කියන්නේ කියලා. බොහොම ලේසි නැද්ද කියලා බලන්න. ඒ කියන්නේ පස්සපච්චා වේදනාව වෙනුවට පස්ස නිරෝධය. එකතු නොවෙනවයි කියන්නේ. එහෙනම් පජහති. අන්න ඒකට තමයි පජහති නැත්තම් බැහැර කිරීම කියලා කියන්නේ. එකතු නොවෙනවට. ඒ කියන්නේ වේදනා නිරෝධයයි. වෙනදා නැති වෙනවා. වේද විඳීමක් නැහැ නේ එකතුනේ නැත්නම්. එතකොට නාදිවාසේති පජහති විනෝදේති. ඒක අන්තයට පමුණනවා අවසන් කරන්න හදනවා. ඒකට විශේෂ එකතු නොවෙනව අනිත් දුක්ඛානාත් වශයෙන් බැලීම කියලා පදනත් පාවිච්චි කරනවා මමත් වෙන නොගැනීම කියලා විශේෂයෙන් අන් අයට නැති විනයක්. ඒ මොහොතේ අන්ති කරෝති. අර අන්තයට පවුනක අවසන් කරනවා. හෙටට ගන්න තිබ්බොත් අවසන් නැහැ. එකතුනේ නැත්නම් එයා මේ යන්නේ ඒ බල ප්‍රමාණයෙන් දුර්වල වෙලා. කනේ ෂණයකින් එයා දුර්වල වුණා තෝකන් ටික ටික. ආපහු යන්නා ඔක තේරුම් ගත්තන් සිර අනාගාමි දක්වා තෝකන් කනේ ටික ටික ශනයක් පාසා තමයි දුරු කරන්න ඕන. අන්න එහෙම එන්න ඇරලා එකතු නොවෙන්න මෙතෙන්ට සිහිය තියෙන්න ඕන මොන වැඩේ කළත්. වැඩේට සිහිය වෙනයි මේ සිහිය වෙනයි. ඒක තව වචනයක් තියෙනවා අනභවං ගමේති. දැන් අර තණ්හා උපාදාන භව වුණා නම් අනභවං ගමේතිද නැහැ. අභාවයටපත් කළේ නැහැ ආයෙ එනවා. අවිද්‍යා සංකාරයක් කළා. නැවත උපදින්න හේතුවක් ලැබුවා. දැන් අනභවං ගමේති කියන එකේ තේරුම යලිත් හට ගන්න නැතුව ඉම කරන එකේ තේරුම එකතු නොවීමෙන් එයා එතනම ඉන් එහාට වේදනා තණ්හා උපාදාන නොවි පස්සෙන්ම නිරෝධ වුණා. දැන් ටිකක් අඩු වෙනවා. දැන් මෙන්න මේ විදිහට ඔබට අවදි වූ තැන් පටන් නින්දට යනතුරු මේ ඉරියව් හතරේදී දොරවල් පහේදී තම තමන්ට අදාළ වෘත්තියේදී මේ ත්‍රිවිධ විතර්කයට එකතු නොවෙන්නට දියුණු සිහියක් පාවිච්චි කරන එකට කියනවා පහාන සංඥා. ප්‍රහාණය වෙන්නේ එතකොටයි. බලන්න කොච්චර සුන්දරද කොච්චර ලේසිද කියලා. අපි අගපතෙත් ගනිමු තව ටිකයි තියෙන්නේ ඊට පස්සේ. ඔක්කොම එකතු කරලා තියෙනවා.
uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාසිවාතේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමෝති අයං උච්චතනන්ද පහාන සංඥා. uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ ඔය තියෙන ලස්සනට. උපනුපන් පාපකාරී අකුසල ධර්ම. එහෙමනේ ඒක සිංහල පරිවර්තනේ. බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. උපනුපන් ලාමක ලමු කියන වචනේ තියෙන අකුසල දහම්. අන්න උපනුපන් කිව්වහම කාම විතර්කය හෝ ව්‍යාපාද විතර්කය හෝ හිංසා විතර්කය. ඇසෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් කයෙන්. සතර ඉරියව්වේදී. අම්මා දන්නවද තාත්තා දන්නවද ගුරුවරයා දන්නවද රෝගියා දන්නවද මගියා දන්නවද තමන් මේ විදර්ශනා වඩන කෙනෙක් කියලා. තමන් විදර්ශනා භාවනාව වර්තමාන මොහොතේ පුරුදු කරන කෙනෙක් කියලා කවුරුත් දන්නේ නැහැ. හැබැයි ඔබමාවැනි දන්න අය දන්නවා මේ පුද්ගලයාට එතනට හිනාවක් යනකොට එහෙම නැත්නම් ඒ මනුස්සයා එහාට කලබල නොවෙනකොට මෙයා නම් බුදුහාමුදුරුවන් හම්බ වෙන්න පාර යන පටිසෝතගාමියෙක් කියලා. මගේ ඔබේ අපේ උත්සාහය මෙන්න මේ පටිසෝතගාමී පුද්ගලයන් සමාජය තුළ බහුල කරන එක. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? හෙට වෙනකල් ඉඳලා බෑ. මැරෙන කල් ඉඳලත් බෑ. අනාගත බුදුහාඳුරුව හැම වෙලත් බෑ. uppන්නේ පාපකේ අක්සලිය ධම්මේ ඇසෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද වර්තමාන මොහොතේ උපනුපන් ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත වූ පාපකේ අකුසලිය ධම්මේ පාපකාරී අකුසල ධර්මයන් ඕන එකක්. එකයි වර්තමානයේට එන්නේ නාදි වාසේති ඉවසන්නේ නැහැ. ඒ කියන්නේ පස්සේට එකතු වෙන්නේ නැහැ. ඔන්න දැන් තේරෙනවද පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලනවා කියන්නේත් මේක කියලා? එකට එකතු වෙන එක නේද පංච උපාදානස්කන්ධය නිස්සකාත්මකට ගැනීම හේවත් මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝමාරස්ස කියන්නේ? එකතු නොවීමට නේද අමඤ්ඤමානෝකෝ මිත්තෝ පාපිමතෝ කියලා කියන්නේ මුළු ත්‍රිපිටකයම පුරාම මේක නේද මේ විස්තර කරලා තියෙන විවිධ වචන වලින්? මහ ලොකු බණපොත් ගොඩක් කරදාගෙන යන්න ඕන හරි පාඩම් කරන්න ඕන කියලා හිතන්නේ නැතුව මේ සරල දහමක් වශයෙන් සුනීතර සෝපාකට තේරෙන සරල දහමක් වශයෙන් ගත්තම මිනිසුන්ට කොතරම් පහසුද? යහපත් සත්පුරුෂ කියා සමාජයට හැමදාමත් අවශ්‍යයි, නවත්තන්න අවශ්‍ය නැහැ. මේ ත්‍රිවිධ විතර්කයෙන් නිවන වහනවා. ත්‍රිවිධ විතර්කය බැහැර කරන්න බුදු සමයෙන් උගන්වන්නේ. ඔබට ඒ පිළිබඳව සිහියෙන් ඉන්න වෙනවා. මෙයා එන්නේ කොයි වෙලාවේද? ආවහම ඔබ යට කරන් යනවා. සිහි නැත්නම්. ඒ පාතාල ලෝකේ සහ යොසීමක් නැනිස් මිනිස්සු අතර සිදු වෙන්නේ බුදුන් වෙත යාම නෙමෙයි මායාව වෙත යාම. ඔබ දැන් බුදුන් වෙත යන කෙනෙක් වෙන්න ඕන. එහෙනම් ඒකට මේ uppන්නේ පාපකේ අකුසලයේ ධර්මයේ මොකද කරන්නේ? අපි බලමු සිංහලෙන්. නාදි වාසේති කියන එක සිංහලෙන් තියෙනවා නොයවසයි කියලා. ඒ කියන්නේ එකතු වීම ඉවසීම, එකතු නොවීමට මම කියන්නේ නාදි වාසේති. ඊළඟට තියෙනවා දුරලයි. අර පජහති කියන වචනේ තේරුම සිංහලට තියෙන්නේ ඒ කියන්නේ බැහැර කරනවා කියන එකනේ. ඒ වගේම විනෝදනය කරයි. විනෝදේති කියන වචනේ තියෙන්නේ එහෙමයි. ඒ කියන්නේ විශේෂයෙන් හික්මීම කියලා වෙන්න පුළුවන් සමහර විට. එකතු නොවීම කියන එක අර්ථය නැත්නම් පැවැත්මට සම්බන්ධ නොවීම කියන අර්ථය තමයි. නැත්නම් ආර්ය පුද්ගලයෙකුගේ හික්මනේ විනෝදනය. දැන් විනය කියන එකේ තේරුමත් තියෙන හික්මීම කියන එකනේ. ඒ ආසෙන් තමයි මේක පෙන්වන්නේ. ඒ වගේම විගතාන්ත කරයි. අර ව්‍යන්ති කරෝති. ඒ කියන්නේ අන්තයට පමුණවනවා කියන එක තව විගතාන්ත. ඒ කියන්නේ උපන් එක අවසන් කරනවා පවත්තන්න හේතු නොවේ. අනභවයට යවයි. අනභවං ගමේති එකේ තේරුම සිංහල තේරුම ආයෙත් හැංගිලා ඉඳලා උපදින්න නැති වෙන්න හේතු ඉතුරු නොකී අවසන් කරන්න අවසන් කිරීමට කියනවා අනභවං ගමේති. යලිත් නූපදන ආකාරයෙන් අවසන් කිරීම. ඒකට නේද ශේවීම කියලා කියන්නේ. දැන් නැවත නැවතත් යද්දි සිටිද්දි නිදද්දි දොරවල් හය ඉරියව්වලදී ලින්ද හැරෙන විට මේ සෑම ඉරියව්වකදීම ඔන්න ඔබට බුදුරජාණන් වහන්සේ වර්තමාන ස්කන්ධ පංචකේ වර්තමාන ඇස වර්තමාන අරමුණ භාවනා මධ්‍යස්ථානයක් බවට හදලා දීලා තියෙනවා. මොනවද භාවනා මධ්‍යස්ථානය? වඩන මධ්‍යස්ථානයක්. මොනවද වඩන්නේ? ප්‍රහාණය වඩනවා. නාදි වාසේති පජහති ක්ෂය වීම වඩනවා. දැන් ඔබ කය ධම්මං වය ධම්මං නේද? දැන් ඔබ පටිසෝතගාමියෙක් නේද? ආයෙ කාගෙන්වත් සහතිකයක් එහෙම ගන්න යන්න එපා. සෝවාන්ද කියලා දැනගන්න. මේ වැඩේ පටන් ගත්තොත් ඔබ යන්නේ පටිසෝතගාමියෙක්. කටයුතු අඩු තරමට
මේ ප්‍රමාණය අඩු තරමට ඉක්මා. දැන් බලන්න සැමියාට බිරිඳට අයියාට මල්ලිට මේ කරුණු අවබෝධයක් තිබෙනවා නම් ගෙදර ඉන්න විට ඒ පුද්ගලයාගේ නොසන්සුන් වෙන අවස්ථාවට සිහිය නැති වුණොත් පෙන්වලා දෙන්න තරම් අනිත් අයට අවබෝධයක් තියනවා ගහගන්න යන්නේ නැහනේ. නුඹේ යකා උසුනොත් මගේ යකත් නිකන් ඉන්නේ නැහැ කියන්නේ යන්නේ නැහැ කියලා දෙනවා. ඔන්න මාරයා එන්නයි එන්නේ. ඒ නිසා තමයි මම දකින්නේ භික්ෂුන් වහන්සේලාට ඔබ කිරිහා පැනිසේ උණෝන් සමග මිත්‍ර සන්ත වෙන්න. මේකට සම්පූර්ණ කාලය කැප කරන්න. මොකද උන්වහන්සේලා පැවිදි වුණේ මේ සඳහානේ. උන්වහන්සේ වෙන දෙයක් නෑ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. ඒ සඳහාම කාලය කැප කරන්න පුළුවනි අදාළ අවස්ථා ලබා. ඔබට ඉතින් ඊට වඩා අමතරව රාජකාරී පැවරී තිබෙනවා. රාජකාරී බැහැර කරන්නත් බෑ. ඒක ආයතන සංග්‍රහයට එරෙහිව දෙයක්. රාජකාරී කරන ගමන් රාජකාරී කරලා විශ්‍රාම ගිහින් එහෙම ඔකට යන්න ඉන්න එපා. සමහර රාජ්‍ය සේවකයෝ මට කියලා තියෙනවා හැම ඒ කාලේ. මේ භාවනාවයි මහා බෞද්ධකමයි දෙකම කරන්න බෑ. රාජකාරියයි විශ්‍රාම යනකම් ඉන්න ඕය. එතකන් වැඩෙන්නා වූ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ 35කින් 40කින් ඉහළ යනවා. දැන් හදන්න අමාරුයිනේ. අසනීපත් එක්ක ලෙඩත් එක්ක. ඒ මොඩකමක් ඒ මට කිව්වේ ඒගොල්ලෝ. නෑ. මේ පාලනය කරගන්න තැනට ප්‍රහාණය කොහොමද තේරුම් ගන්න පුළුවනි නම් ඒක නවත්තන්න ඕන මෙහාට යන්න ඕනේ නෑ කියලා. එහෙනම් රාජකාරියේදීම වැටුප් අඩු වෙන්නේ නෑ වැඩේ පටන් ගන්නවානේ. ඒ ඉතින් තව මොකක් හරි ලොකුකමක් උගත්තමක් නිසා කී දේ පිළිගත්තේ නැතිකම වෙන්නේ නැති. එහෙමත් එකක් තියෙනවනේ සමාජයේ. නමුත් මේකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. මෙන්න මේ දේ තේරෙන්නයි ඕන. අනතුරු එදිනදා ජීවිතයට භාවනාව. දැන් මෙන්න මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්තේ කරෝති කියන එක තමයි පෙන්වන්නේ. පස්ස නිරෝධෝ වේදනා නිරෝධා වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ නිබ්බානං නිවනේ අසිරිය විඳින්න පුළුවන්. මොහොතක් පාසා. අභ්‍යාස කරන්න ඕන. අවදි වූ තැන් පටන් Tamanට පැවරුණු රාජකාරී තියෙනවා. ඒ රාජකාරී ඔස්සේම මේ 4-3 දෙනා එනවා. එයාට ඉඩ දීලා ඔබ සතර හදාගන්න පුරුදු වෙලා ඉන්නේ. ඒකට අසතිපට්ඨානයි කියන්නේ. ඒකට ප්‍රමාදය කියලා කියන්නේ. දැන් ඔබට සතිය ඕන වෙනවා. මුල් අවස්ථා 20ක් 30ක් 40ක් යනකල් අමාරු වෙන්න පුළුවනි. මොකද අර සිහිය උපදින්නේ පච්චාජාත වෙලානේ පස්සේ. ඊළඟට සහජාත වෙලා උපදිනවා. ඊට පස්සේ පුරේජාත වෙලා උපදිනකොට මෙයාට ඉඩ නැහැ. ආවනම් යන්න වද නොදී යන්න. එතකොට මේ තුල ඇතිවෙනා මේ ආතතිය අඩු වෙනකොට ඔබට තේරෙවි දැන් ඔබ ලෝකෙත් එක්කලා කොක්ක දාගන්න යන්නේ නැති ගැටෙන්න යන්නේ නැති ටික නිවි යන පුද්ගලයෙක් නේද කියලා. අන්තිමට ලෝක ධර්මයන් ඔක්කොම තියෙවි Tamanට කිසිදු ආකාරයක කලබලයක් කම්පනයක් නැති සංසුන් ස්වභාවයකට රුධිර පීඩනය ඉහළවා ගන්න නැතුව ඇස් සතු කර ගන්න නැතුව hina මුණ අයින් කර ගන්න නැතුව ඕනෑම ධර්මතාවයකට අරලෝසනමට ආйти අකම්පිතව මුහුණ දෙන්න පුළුවන් තැනකට ඔබ එමින් ඉන්න බව. අමතන්තං විජානතං ඒකටයි නිවන කියන්නේ කියලා දැනගන්න ඔබට නුවණැස පෑදේවි. අදාළ කරුණු ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධයටපත් වෙන්නට මෙම ධර්ම දේශනාව සහ මෙතෙක් කළ දේවල් සමග ඉදිරියට කරන්නා වූ කරුණු පැහැදිලි කිරීම උපයෝගී කරගන්න ලෙස මතක් කරමින් අපි හැමට ගෞතමයන් වහන්සේ වදාළ මේ නිවෙන මං පෙත මගක් වේවා කියන ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මාතෘකාව ඔබට මතක් කළානේ මම මුලින්. යලිත් මතක් කරන්නම්. නිවනේ අසිරිමත් බව ගිරිමානන්ද සූත්‍රයේ ආශ්‍රයෙන් තවදුරටත් පැහැදිලි කර දෙමින් ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. එසේත් නැත්නම් මේ මොහොත සසරට බැඳෙන අයුරු හා එම මොහොතේම සසරෙන් මිදෙන අයුරු තවදුරටත් පැහැදිලි කර දීම සඳහා ස්වාමින් වහන්සේට කැමැති පරිදි දේශනාවක් කරමින් ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරමි. දෙකම කළා එකට මම දායකත්වයේ. මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ පන්නිපිටියේ පදිංචි විශේෂඥ වෛද්‍යවලක් විසිනි. එපමණයි. ඔබට කවුද කියලා දැනගන්න ඕනකමක් නැහැ. අරමුණ. සසර දුක් නිමා කර මේ ගෞතම බුදු සාසනයේදීම නිවන් දැකීමට වෙරදරන්නා සියල්ලන් හටම දේශනෙන් ජනිත වන්නා වූ කුසල ශක්තිය උපනිශ්‍රය වේවා. එපමණයි එහිත්. ඔබ හැම දිනහටම මේ දේශනාව තුළ නිවන් මඟ හෙළි වේවා. මා කියවන්නේද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මේ ගෑට පින් දෙන්න නෙමෙයි ලෝකයට ධර්මය දෙන්න කියලා. ඔන්න අපි මම එතෙන්ට ඇවිත් ඉන්නවා. අපට සවන් දෙන අයත් එතනට එවෙමින් ඉන්නවා කියන එකට ආව කරුණක් මේ. එහෙනම් ඔබ තේරුම් ගැනීම තුළ අනුගමනීය ප්‍රතිපදාවට පත් වෙන්න හේතු වේවා. අනුග්‍රහක බවතුන් වශයෙන් ඔබටත් මේක වටහා ගැනීම තුළ ඔබේ ජීවිතය තුළම ඊතා ඉක්මනින්
ගැටුම් අවම කරගෙන මේ සැනසිලි ජායකපත් ජීවිතයට හිමිකම් කියන්න ලැබේවායි අපද ප්‍රාර්ථනා කරනවා. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බරෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං